නිවන් මඟ විමසුම සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් නිවන් මඟ විමසුම වැඩසටහන සමගයි ඒකාත්මික වෙලා ඉන්නේ. අද දවසේත් අපි නිවන් මඟ විමසුම වැඩසටහනට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ අතිපූජනීය උඩුදුම්බර සෝභිත ස්වාමින් වහන්සේ. මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරලා අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න, විශේෂයෙන්ම ගැඹුරින් යමක් සාකච්ඡා කරගන්න පින්වන්ත අය දරන උත්සාහයට වඩා සාධාරණයක් ඉෂ්ට කරගන්න, අපි වඩා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න අපි සූදානම් වෙන්නේ. මොකද ධර්ම කරුණු ගැන අවබෝධයක් නැතුව අපි කරගෙන යන වැඩපිළිවෙල ඥාන සම්ප්‍රයුක්ත කරගන්න බොහොම අපහසුයි. අපි යම් සමාධියක් වර්ධනය කරත් ඒ සමාධියේ ස්වභාවය තමන් තුළින්ම දැනගෙන නුවණින් යුක්තව ඒවා කොහොමද, කොයි වගේ කඩයිමකටද යන්න ඕනේ, කොයි විදිහ තත්ත්වයක්ද තියෙන්න ඕන, සැබෑවටම මම සමාධියක් අත්විඳිනවද, සැබෑවටම මම බලාපොරොත්තු වෙන කඩයිමකට යමින් තියෙනවද කියලා විමසලා බලන එක බොහෝම වටිනවා. එහෙම නැතුව අපිට හිතෙන හැටියට විනිශ්චය කරන්න මේ පින්වන්ත අයටවත් මටවත් පුළුවන්කමක් නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි උපරිම උත්සාහ කරන්න ඕන. උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ. අපිත් උපරිම වශයෙන් උත්සාහ කරනවා ඒ දේශනා කරලා තියෙන ආකාරයට ප්‍රායෝගිකව අත්විඳින්න අවශ්‍ය කරන මගක් හෙලිපෙහෙලි කරගන්න. ඒත් එක්කම ඒවා ධර්මයට පුළුවන් තරම් ගලපා ගන්න. ඉතින් හොඳින් විමසුවොත් හුඟක් දේවල් හොඳින් විමසන්න හුඟක් දේවල් අපේ ජීවිතය තුළින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද විමසීමයි වටින්නේ. ඒ විමසීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් තෝරා බේරා ගන්නටයි ධර්ම සාකච්ඡාවල අවශ්‍යතාවය තියෙන්නේ. මේ දිනවල අපි දිගටම සාකච්ඡා කරමින් ඉන්නේ චිත්ත සමාධිය පිළිබඳව. ඒකින්ද අද දවසේත් අපි ඊට අදාළවම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම වීරිය පිළිබඳවත් අපි ඉදිරි දිනවල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩිමනත් කාරණා. ඒ මොකද වැඩියෙන්ම කතා කළ යුතුම දේවල් මේ දේවල් හින්දා අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරනවා. නමුත් ප්‍රායෝගිකව කොහොමද සමාධියක් ඇති කරගන්නේ, ඒකට බාහිරින් එන්න ඕන ලොකුම ලාභයන් මොනවද, සාධක මොනවද, ඒ වගේම වීරයක් උපදවා ගන්න කුමක්ද කළ යුත්තේ ආදී වශයෙන් සාකච්ඡා කරන්න ඕන. නිවන් මඟ විමසුම ප්‍රායෝගිකව කටයුතු කරන අයට තෝතැන්නක් බවට පත් කරන්නටයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. පැහැදිලිවම අපි සාකච්ඡා මෙන්න මේ විදිහට ආරම්භ කරමු. යම් කිසි කෙනෙකුට අපේ පොඩි හාමුදුරනේ මොනවා හරි දෙයක වටිනාකමක් දැනුණොත්, ඒ වටිනාකමක් දැනෙච්ච කෙනා, දැන් මං කියන්නේ මෙහෙමයි, මැණික් ගැන දන්න කෙනා කවුරු හරි හම්බුනහම කතා කරන්නේ මැණික් ගැන. මැණික් ගැන ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් ඉන්නවනම් එයා හම්බුනහම ඉතින් කොහොම හරි කොහෙන් හරි ගිහිල්ලා කතාව යොදාගන්නේ මැණික් ගැන. රත්තරම් පිළිබඳව හොඳින් හදාarලා තියෙන අය කතාවකට ගියාම කොහෙන් හරි එයාගේ කතාවට රත්තරන් ඇඳ ගන්නවා. මොනවා හරි දෙයක් ගැන අපිට වටිනාකමක් දැනලා තියෙනවා නම්, අධ්‍යාපනය ගැන වටිනාකම තියෙන අය අධ්‍යාපනය ගැන කතා කරනවා. ඒ හිතවලට දැනෙන වටිනාකම් අනුව. ඒ වටිනාකම් දැනෙන්නේ එයාලගේ අතීත භාවිතයන් අනුව. එතකොට හුඟක් වෙලාවට අපි පොඩි කාලෙදිම ඔය මැණික් ගැන දන්න කෙනෙක් ආශ්‍රය කරන්න ගත්තොත් අපිත් බොහෝ විට මැණික් වලට අදාළම ව්‍යාපාරයක්, රැකියාවකට පත් වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා. ඉතින් මේ කතා කරන්න හදන්නේ මැණික් රත්තරන් ගැන නෙවෙයි, මේ කතා කරන්න හදන්නේ සමාධිය ගැන. අපි ආශ්‍රය කරන පුද්ගලයෝ නිසා අපේ චිත්ත සමාධිය වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද සමහර අයට මේ ලෝකයේ තමන් සමාධියක් අත්දකින්න නම් සම්මා සමාධියට අදාළව යම් පුහුණුවක්, යම් ප්‍රමාණයකට හරි පුහුණුවක් කරලා තියෙනවා නම් යම්කිසි කෙනෙක්, එයාට ඒකේ වටිනාකම දැනෙනවා. ඒ වටිනාකම දැනුණාම එයා එතෙන්ට එන්නත් තමන්ගේ ජීවිතයත් සාර්ථකව ගත කරන්නත් ඕන. මොකද ප්‍රීතියක් උපදවා ගන්න ඕන හින්දා. එතකොට ඒ ඇති වෙන තත්ත්වයන් ඇති කරගන්න එයා ගත කරපු ජීවිතයත් එක්ක එයාට මේ සමාධියෙන් යම්කිසි පිටුවහලක්, යම්කිසි දුක් නැති කර ගැනීමක්, යම්කිසි සැනසීමක් ලැබිලා තියෙනවා නම්, එයාට ඒකේ වටිනාකම දැනලා තියෙනවා නම්, ඒ වගේ අය ආශ්‍රය කිරීම
සහ ඒ වගේම ඒ වගේ මාත්‍රයක්වත් දැනිලා නැති ඒ පිළිබඳ වටිනාකමක් නැති අයව ආශ්‍රය නොකිරීමටත් වග බලා ගන්න ඕනද කියලා අපි සාකච්ඡා කළ යුතු වෙනවා. ඒකින්ද මේ ආශ්‍රය බලපාන්නේ කොහොමද අපේ සමාධියට? තෙරුවන් සරණයි හැම දිනාටම. අප ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි, සමාධිය පිළිබඳව ඒ ආශ්‍රය කොහොමද සමාධියට බලපාන්නේ? දැන් ඇත්තටම ලොකු ස්වාමින් වහන්සේ මතක් කළා මැණික් පිළිබඳව වැඩිපුර දන්න අය මැණික් ගැන කතා කරනවා. රත්තරන් පිළිබඳව වැඩි යමක් දන්න අය රත්තරන් පිළිබඳව කතා කරනවා. තවත් පැත්තකින් මට හිතෙනවා කැමැත්ත වැඩි නම් ඒ කැමැති දේවල් ගැන වැඩිපුර කතා කරන ස්වභාවයක් පේන්න තියෙනවා. මිනිස්සු එකතු වුණාට පස්සේ ඔවුනොවුන් දැන් දේශපාලනය වඩා රුචි කරන අය කතා කරන දේශපාලනය ගැන. දැන් අපි දැකලා තියෙනවා මේක හොඳට ලොකු ස්වාමීන් වහන්සේ මලගෙවල් වල ගියාම මලගෙවල් වල කල්ලි කණ්ඩායම් හැදෙනවා. ඒ කණ්ඩායම් කතා කරන්නේ එක එක මාතෘකා. ඇත්ත වශයෙන්ම ඒ කණ්ඩායම් වලට එකතු වෙන්නේ ඒ අය. ඒ අය එකතු වෙලා ඒ මාතෘකා ඔස්සේ ඇඳුම් ගැන කැමති ඇත්තෝ ඇඳුම් ගැන කතා කරනවා, දේශපාලනය ගැන කතා කරනවා. දැන් සමහර අතු ගැන ඕපදූප කතා කරන්නේ ඒ අය එහෙම එකතු වෙලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ එකතු වෙනකොට සම දේවල්. ලේත් එක්ක එකතු වෙනවා, සරව සරවත් එක්ක එකතු වෙනවා, කුණුත් එක්ක එකතු වෙනවා. එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ආශ්‍රය කියන එක අසමාහිත වුණ හිතක් සමාහිත බවට පත් කරගන්න. සිතක් සමාධියට පත් කරගන්න අතිශයින්ම උපකාරයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි මේ ශාසනය හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දේ මේ ශාසනය අඩක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර කෙනෙක් සෝතාපන්න වෙන්න මුලින්ම උපකාර වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය. මහා මංගල සූත්‍රයේ මංගල කාරණා 830ක් දේශනා කළා. පළවෙනි කාරණාව සේවනය සහ අසේවනය පිළිබඳවයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ආශ්‍රය කියන එක මේ හරීම වටින කාරණාවක්. එතකොට දැන් අපිට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි සමහර දැන් හොඳට දැන් සමාධිය ගැන දන්න, සමාධිය වඩන, සමාධියට කැමති අය ඇසුරු කරනකොට ඒ තමන්ගේ අත්දැකීම් ගැන කතා කරනවා. ඒ සමාධියක තියෙනා වූ මිහිර පිළිබඳව කතා කරනවා. ඒකේ තියෙන වටිනාකම පිළිබඳව කතා කරනවා. එතකොට ඒ පිළිබඳව අන්‍යයන් දිරිගන්වනවා, උත්සාහවත් කරනවා. එතකොට අන්න ඒ වගේ කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන කෙනාටත් හිත නැමෙනවා මාත් මේ විදිහට කරන්න ඕන, මේ සමත භාවනාවක් කරන්න ඕන, හොඳට මේ නානාරම්මණයන් කරා විසිරීලා යන දුවන මේ සිත සමාහිත කරගන්න ඕන කියන කැමැත්ත කියන එක ඒ කෙනාට ඇති වෙනවා. එතකොට මේ ආශ්‍රය තුලින් අත් වශයෙන්ම ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපිට හිත නමා ගන්න පුළුවන්, හිත නැඹුරු කරගන්න පුළුවන් මේ සමත භාවනාවක් කරන පැත්තට. හිත සමාධියට පත් කරගන්න ඕන, මමත් මේ தത്വයට පත් කර වෙන්න ඕන කියන කැමැත්තේ ඡන්දය උපදවා ගන්න පුළුවන් අර වගේ කෙනෙක් ඇසුරු කරනකොට. ඒ වගේම තමයි එයාගෙන් ගුරුහරුකම් ලබා ගන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ කියන ඒ කල්යාණ මිත්‍ර උපදෙස් ලබා ගන්න පුළුවන්කමක් තියෙන මේ හාත්පසින්ම ආශ්‍රය නිසා පුළුවන්කමක් තියෙනවා මේ අපේ චර්යාවන්, අපේ ගති පැවතුම් හාත්පසින්ම වෙනස් කරගන්න. එතකොට සමාධියට කැමති, සමාධිය වඩන, සමාධිය පිළිබඳව කතා කරන කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීම අපිට සමත භාවනාවක් කරගෙන යනකොට අතිශයින්ම මේ උපකාර වෙනවා. ඒ නිසා මේ ඇසුර කියන එක හොඳට පවත්වා ගන්න ඕන. ඇත්තටම භාවනා කරන අයට පුළුවන් නම් ගොඩාක් ඇසුරු කරන්න භාවනා කරන අයම ඒක හරි වටිනවා. දැන් සීලය පිළිබඳවත් එහෙමනේ. දැන් සීල දැන් දුස්සීලයාට සීල කතාව රුචි නැහැ, කැමති නැහැ.
සීලවන්තයාට තමයි සීල කතාව රුචි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ හැම පැත්තකින්ම ඒ ශේස්ත්‍ර පිළිබඳව දක්ෂයි සේවනය කළ යුත්තන් තෝරගෙන සේවනය කිරීමෙන් අපිට පුළුවන්කමක් තියෙන අපේ හිත ඒ තත්ත්වයන් වලට පත් කරගන්න. ඒ හින්දා මේ සමත භාවනාවන් වඩද්දී සමත භාවනාවන් කරන්න කැමති නැත්තම් සම්මා සමාධියක් උපදවා ගන්න කැමති කෙනෙක් ඒ වගේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන එක අතිශයින්ම උපකාරක ධර්මයක්. ඒ වගේම අසමාහිත පුද්ගලයෝ අපේ සමාධියට බාධා කරනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් භාවනාවක් කරද්දී භාවනාව පිළිබඳ විහිළු කිරීමක්, ඒක පල්ලෙහාට දාලා කතා කිරීමක්, එතකොට ඒ වගේම ඒ පිළිබඳ උනන්දුවක් ඇති නොවන විදිහට වෙනත් දේවල් පිළිබඳව යොමු කිරීමක්. අවසරයි දැන් කියනවා මේ සමාධිය වැඩන්නේ ප්‍රඥාව තමයි වඩන්න ඕන. සමාධිය බුද්ධ ශාසනය විතරක් නෙවෙයි. සමාධිය වෙන ශාසනවලත් තියෙනවා. ධ්‍යාන මොකටද? ඕවා සසරට හොඳයි. ඒ විදිහට කියපුවා මිනිස්සු මනසින් වැටෙනවා. හැබැයි සසුන පිරිහෙන එක කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධම්ම පතිරූපක සූත්‍රයේ. භාගතුන් වහන්සේ දේශනා කළා සමාධිය පිළිබඳව ගෞරවේ නැත්තම්, සීලය පිළිබඳව ගෞරවේ නැත්තම්, සමාධිය පිළිබඳව ගෞරවේ නැත්තම් ඒ කෙනා මේ ශාසනයේ පිරිහීම පිණිස පිළිපන් කෙනෙක් හැටියට. එතකොට දැන් හැම දෙයක්ම සමතුලිත බවක් තියෙන්න ඕනනේ. එතකොට සමාධිය නොවැඩිය යුතුයි, ප්‍රඥාවමයි වඩන්න ඕන, ප්‍රඥාවමයි වඩන්න ඕන කියලා කෙනෙක් කතා කරනවා නම් එතන තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ ශාස්ත්‍රීය ශාසන ඉක්මවා යෑමක්. බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් වදාලායයි කියා ප්‍රකාශ කිරීමක්. ඒ නිසා අර ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අන්න ඒ වගේ පුද්ගලයා තෝරගන්න ඕන. එහෙම පුද්ගලයා ඇසුරු කිරීමෙන් අපිත් අපේ වීරය තියෙන වෙනවා. අපිත් දැන් ඒ ක්‍රියාව පිළිබඳව කුසීතයින් කම්මැලියන් බවට පත් වෙනවා. නොකල යුතුයි කියන කල්පනාව ඇති වෙලා එනවා. ඔව්. ඒත් එක්කම අපි එහෙමනම් වග බලා ගන්න ඕන. මට එකපාරට මේ කියද්දි පොඩි සායනස මතක් වුණා කුරු රට වැසියන් ගැන සඳහන් කරලා තියෙන විදිහ. කුරු රට වැසියන් අන්තිමට නාන තොටේ, ගෙවල් වල හැමතැනකම කතා කරන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය. එතකොට දැන් අපි හිතන්නකෝ ඇත්තටමත් අපි එහෙම වෙන්න ඕන නේද? එසේ කතා නොකළා නම් නිඳා කරනවා. එසේ කතා කරන නැත්නම් නිඳා කරනවා. එහෙමනේ අට කතාවේ තියෙන්නේ. එතකොට දැන් අපිත් අපි මේ මෙච්චර ධර්මයේ තුලට ලැබිනම් ඇත්තටම හම්බුන වෙලාවක මේ දවස්වල කොහොමද කායානුපස්සනාවද වඩන්නේ, වේදනානුපස්සනාවද වඩන්නේ? එහෙම කතා තියෙනවද කියලා විමසලා බැලීම වටිනවා නේද? අපි තුල මොකක් හරි භාවනාවක් මේ දවස්වල කරනවද? ඒක ජීවිතයේ අංගයක් බවට පත් වෙන්න ඕනේ. කවදා හරි දවසක අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් නැත්තම් තමන් ළඟ තමන් එක්ක එකතු වෙලා කටයුතු කරන ධර්මයට අදාළ අයගෙන් තමන්ට ලබාගත හැකි පන්නරය ලබා ගන්න නැත්තම් බැරි වේවි. ඒකින්ද මං කියන්නේ පන්න හරි බලහත්කාරයෙන් හරි සමාහිත පුද්ගලයින්ව එලෙවලා දැම්මත් යන්න නැතුව ආශ්‍රය කරන්න ඕන කියලා. ඒ පිළිබඳව අර මට යමක් තව කියන්න ඕනේ කියලා හිතනවා ලොකුසන. දැන් එහෙම දැන් කතා කරනකොටත් අර අත්ුක්කංශන පරවම්බණයෙන් තොර වෙන්න ඕන. දැන් අපි හිතමු කෙනෙක් විදර්ශනා භාවනා කරන. තව කෙනෙක් මෛත්‍රී භාවනා කරන. දැන් සමහර වෙලාවට සමහර මිනිසුන්ගේ තියෙනනේ පුදුමාකාර මේ අදහස්. දැන් විදර්ශනා භාවනා කරනගෙන උසස්, මෛත්‍රී භාවනා කරගෙන අහින නිකන් පහත්. මේ එයා නිකන් තාම මේ ලදරුවෙක් වගේ. මටත් ඇහිලා තියෙනවා මේ අපි නව මහා විදර්ශනාවනේ මේ දවස්වල කරන්නේ. අන්න එහෙම නැතුව මේ අර සමාන හැඟීමෙන් ඒ සබ්‍රක්‍මචාර එකට ගුණ පුරන අය ගැන මේ සමාන හැඟීමකින් මේ කතා කරන්න පුළුවන් නම් ඒක දැන් අපි කතා කරන්නේ තමන් ගැන අර ලෝකෙට පරකාසය කිව්වා වගේ තමන් ගැන ලෝකෙට කියන්න නෙවෙයිනේ. අපි කතා කරන්නේ තමන් ඉස්සරහා ඉන්න කෙනා දිරිමත් කරන්න. ඒතර තමන් ඉස්සරහා ඉන්න කෙනා දිරිමත් වෙන විදිහට ඒ කතාව කරනවා මිස තමන් ගැන ලොකුකම් කියලා අර කෙනා අයියෝ තාම මේ මෛත්‍රී භාවනාව දෝව කරලා හරියනවද කියලා. දැන් මෙත්තානුස්සති භාවනාව බුදු ආනන්දයන් වහන්සේ වදාළනේ මේ අමෘතද්වාරයක් කියලා අර අට්ඨකනාගර සූත්‍රයේ. ඒ හින්දා කිසිම මේ සම්බුද්ධ ශාසනය උගන්වන කිසිම භාවනාවක් පහත් කොට සලකන්න බෑ. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ හින්දා ඉස්සරහා ඉන්න කෙනත් ඒ කතා කරන්න ඕන. එයා මානසිකව නොයැටෙන විදිහට.
ඒ දිරිමත් බවක් හිත තුළ අර නූපන් වීරය උපදින විදිහට උපන් වීරය වැඩෙන විදිහට. ඔව් ඇත්තටම එහෙම කතා නිකරෙනවා නම් තමන්ගේ පැත්තෙන්. දැන් අපේ පරමාදහස විදර්ශනා අවබෝධයනේ. අපිට අපි ගැන විනිශ්චයක් කරන්න පුළුවන් නේද පොඩි හාමුදුරනේ. අපි එහෙම නෙවෙයි නම් කතා කරන්නේ කරන්නේ කියලා මං කියන්නම්. කවුරු හරි කෙනෙක් හම්බුනහම කවුරු හරි කතා කරනකොට මට හිතෙනවා නම් මේකට වැඩි අභිභවා මං කතා කරන්න ඕන නැත්නම් මෙයා පල්ලෙහාට දාලා කතා කරන්න ඕන. මගේ தත්ත්වයට හොඳ නැහැ. මේ හැම දෙයක්ම විදර්ශනා අවබෝධයක් නැතිකම නේද? ඒකෙන්ම Tamanට විනිශ්චය කරගන්න පුළුවන් නේද? මමත්වය පිළිබඳව මම ඉන්නේ යම්කිසි ආකාරයක තද බල ප්‍රශ්නයක කියලා. ඒක විනිශ්චය කරගන්නවත් බැරි තරමටම අකුසලෙන් යට වෙනවා. අකුසලෙන් යට වෙනවා. දැන් ඒක හොඳම දේ ලොකු සානන දැන් අපි මේක බහැර කතාවක් වුණත් දැන් සමහර අවස්ථා දින අපි මලගෙවල් වලට ගියපුවාම මේ මැරිලා මිනිහ ළඟ තියන් කියවන්නේ තමන්ගේ පුරාජේරුව. මේ හාමුදුරන්ට ලියලා දෙන්නේ පුරාජේරුව. ඒක කියවෙන්නේ නැති වෙයි කියලා බයයි ඉන්නේ. කියවෙන්නේ නැති වෙයි කියන බයයි. තාත්තා මෙහෙමයි අම්මා මෙහෙමයි මැරිච්ච කෙනා මෙහෙමයි. මේ ස්වාමීන් වහන්සේ වැඩියේ මේ මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කරන්නයි කියන එක නෙවෙයි හැඟීම. මේ තමන්ගේ తত্ত্বය, තමන්ගේ පවුලේ සහ තමන්ගේ తত্ত্বය ස්වාමීන් වහන්සේලා කියවා ගැනීමේ උවමනාව තමයි එතන තියෙන්නේ. එතකොට එන්නේ මනෝභාවයන් හරිම පුදුම මහා නින්දිතයි අතරම. එවැනි මනෝභාවයන් හරිම හිරිකිතයි. සමහරවිට ඒ වගේ දේවල් කරේ නැත්නම් දොස් කියන අවස්ථාවක් තියෙනවා. දොස් කියනවා. මේ ඒ ගැන මං හිතන ඇතුළට වැඩිය කරකවල කතා කරන්න දෙයක්වත් නැහැ. මේ ස්වාමීන් වහන්සේලා යන්න ඇරලා ඉතින් දොස් කියනවා. මේක කිව්වේ නැහැ මේක කිව්වේ නැහැ කියලා. හොඳයි. ඒවත් අපි දැනගන්න ඕනේ, ඒවත් අපි කතා කරන්න ඕනේ. මොකද සමහර දේවල් තියෙනවා වැරද්ද දන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඒක වැරද්ද බව පෙන්වා දුන්න ගමන් ඒක හදාගන්න ඉන්නවා. ඒකින්ද කොහොමත් අපි ළඟ තියෙන වැරදි අපි සාකච්ඡා කරන්න ඕනේ. මේවා අපි කාටත් පොදු දේවල්. නිහතමානීව අපේ වැරද්දක් තියෙනවා නම් අපිට දැනෙනවා නම් Tamanට පුළුවන් නම් නිහතමානීව මගේ ළඟ මේ වැරද්ද තියෙනවා කියලා පිළිගන්න හිතක් ඇති කරගන්න මං හිතන්නේ ඒක උසස් තත්ත්වයක් කියලා. Tamanට පුළුවන් නම් සැබෑවටම මගේ තුළ මේ අඩුපාඩුව තියෙනවා මේක හැදෙන්න ඕන. මම මේකට මෙහෙම කිව්වොත් පොඩි හඳුනන්නේ මොකද කියන්නේ? වැදගත් දෙයක් ඉස්මතු වෙච්ච හින්දා මම ඒක කතා කරලා ඉන්න ඕන. තල අස්වැන්නක් ඕන නම් මාස 3කින් අද තල වපුරන්න ඕනේ. නිහතමානී හිතක් ඕන නම් තව ටික දවසකින්. දැන්ට මට නිහතමානී හිතක් නැහැ කියන්නකෝ. නිහතමානී හිතක් ඕන නම් තව ටික දවසකින් හරි. මොකද ඒකේ තියෙන වටිනාකම දැනිලා. නිහතමානී හිතක් හැදෙන ආකාරයට අපි ධර්මයේ භාවිතා කරන්න ඕනේ නේද? හැම දෙයක්ම එහෙම නේද? හදිස්සියෙම අදිෂ්ඨානයක් ගත්තට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා හොයලා බලලා අපේ අඩුපාඩු සදාගත යුතු වෙනවා. ඉතින් ඒ ගැන වරක් දෙවරක් නොව බොහෝ වාරයක් හිතන්න ආරාධනා කරමින් දැන් අපි බලමු මේ සමාධිය පිළිබඳව සාකච්ඡා කරන හින්දා චිත්ත සමාධියක ඕනම දෙයක් ඕනම හිතක් උපදිද්දී ඒකට අංග වෙන ඒකට මූලික වෙන බොහෝ අන්‍ය වූ සිතට අන්‍ය වූ ක්‍රියාවන් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවන් හේතුවෙන් තමයි ඒ සිත්වල පහළ වීම සිද්ධ වෙන්නේ. ඒවා දන්නවා නම් ඒවට අදාළ ක්‍රියාකාරකම් සිද්ධ කරලා ඒ සිත පහළ කරගන්න පුළුවන්. අර තල අස්වැන්න ඕන නම් තල වපුරන්න ඕන වගේම තමයි. මේකින්ද සමාධිය ගැන කතා කරද්දී සමාධියට අදාළ වෙන සමාධියට පත් වූ සිතක ප්‍රකටව යෙදෙන චෛතසික ධර්මයන් ගැන කතා කිරීම මම හිතන්නේ වඩා වැදගත් වෙනවා. එවැනි චෛතසික ධර්මයන් ගැන කතා කරනවා නම් අපි කොයි විදිහ ප්‍රවේශයක්ද ලබා ගන්න ඕන? ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ වදාලා අපි දැන් අර සත්‍ය විභංග සූත්‍රයේ එහෙම භාග්‍යතුන් වහන්සේ වදාළනේ සම්මා සමාධිය විස්තර කරලා කතමං චාවසෝ සම්මා සමාධිය කියලා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන හතර තමයි සම්මා සමාධිය හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. එතකොට ඒ දැන් ප්‍රථම ධ්‍යානය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති කියලා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ චිත්ත ස්වභාවයන් පහක් උපුටලා ප්‍රකට කොට දේශනා කළා. සවිතක්කං විතක්ක සහිත වූ, සවිචාරං විචාර සහිත වූ, විවේකයේ නිසා උපන් ප්‍රීතියත් සුඛයත් උපේක්ෂාවත් කියන මේ කාරණා පහ. ඒතර මේ ඔක්කොම චිත්තාංග, සිතේ අවයව, සිතේ ගති, සිතේ කොටස්. නැත්නම් අපි කියන චේතසික ධර්ම, චෛතසික ධර්ම කියලා. එතකොට මේ වගේ
දැන් තව චෛතසික ධර්ම තියෙනවා. දැන් ප්‍රථම ධානය සිතේ යෙදෙන මේ චෛතසික ධර්ම පහ විතරක් නෙමෙයිනේ. තව යෙදෙනවානේ සබ්බචිත්ත සාධාරණ ආදී චෛතසික. එතකොට ඒත් එක්ක මේ සිතක ප්‍රකටව යෙදෙන්නේ මේ චෛතසික ධර්ම පහ ප්‍රකටයි. බොහොම අනිත්‍ය අප්‍රකටයි. නමුත් මේ චෛතසික ධර්ම පහ බොහොම ප්‍රකටව ඒ සිත් තුළ යෙදෙනවා. දැන් ධානාංග ප්‍රත්‍යක්ෂා කරනවා කියලා ප්‍රත්‍යක්ෂා කරන්නේ මේවනේ. අනිත් චෛතසික ධර්ම නෙවෙයිනේ. දැන් ධානාංගයක් ප්‍රත්‍යක්ෂා කරනවා කියලා ධානාංග හැටියට ප්‍රත්‍යක්ෂා කරන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ චෛතසික ධර්ම. එතකොට මෙන්න මේ චෛතසික ධර්ම යම් සිතක හොඳට ප්‍රබල වුණොත් බලවත් වුණොත් ආන් ඒ සිත මේ අත් වශයෙන්ම ආරම්මණයක් මනාකොට ගන්න පුළුවන් සිතක් බවට පත් වෙනවා. ආරම්මණයක් හාත්පසින් මනාකොට ගන්න පුළුවන් සිතක් ග්‍රහණය කර ගන්න පුළුවන් සිතක් බවට පත් වෙනවා. ඔව්. එතකොට ඒකත් එක්ක අපි ආරම්මණයක් ප්‍රබලව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න මේ කාරණා පහක අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා මේවා දැනගත්ත පමණින් විතරක් අපිට ඉදිරියට යන්න පුළුවන්කමකුත් නැහැ. මේවා පුහුණු කරන්න ඕනේ. ඒ වගේම මේ සමාධියක් වර්ධනය කරන කෙනෙකුට ප්‍රබලව ඒ සමාධියට යන්න බැරි වෙන්න ආපස්සට අදින බලවේග තියෙනවා හිතේම. ඒ ආපස්සට අදින බලවේග කියලා කියන්නෙත් අකුසලයන්මයි. කුසලතාවයක් නැති නැත්නම් ලෝභ දේශ මොහ වලින් ආපස්සට ඇදෙනවා. ඒතකොට ඒවත් අපි දැනගෙන තියාගන්න ඕනේ. මොකද මං හිතන්නේ ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ ඉන්ද්‍රිය අසංවරව ඉන්න හැම වාරයක් ප්‍රමාදී විහරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ඉන්ද්‍රිය අසංවරයත් එක්ක වර්ධනය වෙච්ච හෝ කුමන හෝ අකුසල ධර්මයන් වලින් මේ සමාධියට අති ප්‍රබල බාධාවන් එල්ල වෙනවා තමන් කරගෙන යන්න සූදානම් වෙන සමාධියට. ඉතින් අන්තිමට ඔක්කොම අතහැරලා දාලා නිකන් ඉඳ අපි දන්නවා හුඟක් අය බොහෝම වුවමනාවෙන් වැඩ පටන් ගන්නවා. වැඩක් පටන් අරගෙන යනකොට බොහෝ බාධාවන් නැති වෙනවා. සාමාන්‍ය ජීවිතය කියලා ගත්තත් ඒ බාධාවන් නැති වෙනකොට සමහර අය කරන්නේ මගේ ඔළුව නරක් වුණා වගේ කියලා මේ වැඩ ටික ඔක්කොම අතහැරලා දානවා. එහෙම අයට කවදාවත් වැඩක් සාර්ථක කරගන්න බෑ. ඕනම අරමුණකට යනවා නම් ඒ අරමුණට එන බාධාවන් ක්‍රමානුකූලව සංවරව උපේක්ෂාවෙන් යුක්තව තීව්‍රව විමසිලිමත් නුවණින් තැන්ට සුදුසු නුවණ යොදලා ඒවා අවබෝධ කරගෙන ඒවාට ප්‍රතිපක්ෂ වෙන ධර්මතා ඇති කරගන්න ඕනේ. ලෞකිකවත් එහෙමයි, ලෝකෝත්තරවත් එහෙමයි, භෞතිකවත් එහෙමයි. භෞතික දේවල් වුණත් එහෙමයි. යමක් දිරනවා නම් ඒක දිරන්නේ නැති ආලේපයක් හරියකට ගන්න ඕනේ. ඒ වගේ මේ සමාධියට බාධා වෙන ප්‍රබල අකුසලයන් තියෙනවා. ඒ අකුසලයන් හඳුනා ගැනීම සමාධියේ අංග හඳුනාගත්තා වගේම මම හිතන්නේ ගොඩාක් වටිනවා. ඒ අකුසලයන් ගැන අපි කතා කරොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇත්තරම දැන් මේ ගැන ලොකු ස්වාමීන් වහන්සේ නොදැන මගෙන් විමසනවා නෙවෙයි. මේ අහන පින්නතුන්ට මේ පිළිබඳව යම් දුරාවබෝධයක් වැඩි අවබෝධයක් ලබා දෙන අදහසින් තමයි ලොකු ස්වාමීන් වහන්සේ මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සමාධියට ප්‍රතිපක්ෂ ධර්ම. සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ප්‍රථම ධානය චිත්තය දේශනා කරන්න මුලින් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. විවිච්ඡේව කාමේහි කියපන් කාමයන්ගෙන් වෙන් වෙලාම ඒක අවධාරණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලාම කාමයෝ යම් තැනකද වස්තුකාම ක්ලේශකාම සංඛ්‍යාත වූ කාමච්ඡන්දය යම් තැනකද එතන මේ ධානාංග පහළ වෙන්නේ නැහැ. ධාන සිතක් උපදින්නේ නැහැ අත වශයෙන්. ඒත් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලාම එතකොට සියලු කාමයන්ගෙන් වෙන් වෙලාම සියලු අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලාම
කියන අර්ථය. එතකොට සියලු අකුසල ධර්ම කියපුවාම අකුසල රාශි හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විවිච්ඡේව කාමේහි කියලා කාමයන්ගෙන් වෙන් වෙලාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට විවිච්ඡ අකුසලේහි ධම්මේහි කිව්වේ ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ කාරණාවන්. එතකොට ඒත් එක්ක අපි තේරුම් ගන්න ඕන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම දුරු වුණ තැනක තමයි සියලු අකුසල ධර්මියෝ తాවකාලිකව දුරු වෙච්ච තැනක තමයි උපදින්නේ ධානාංග ඇත්ත වශයෙන්ම ධානාංග උපදිනවත් එක්ක තමයි ඒ අකුසල ධර්මියෝ දැවිලා අලු වෙලා යන්නේ. ඒ අකුසල ධර්ම දබා හලු කිරීම වශයෙන්මයි අර ධානාංග කියන ඒ ධානාංග පහළ වෙන්නේ. එතකොට ධානාංග යම් තැනකද අකුසල ධර්මය එතන නැහැ. අකුසල ධර්මය යම් තැනකද ධානාංග එතන නැහැ. හරියට කළුවර තියෙන තැන ආලෝකයක් නැහැ. ආලෝකයේ තියෙන තැන කළුවර නැහැ වගේ. ආලෝකය පහළ වෙන්නේම අන්ධකාරයේ දුරු කිරීම වශයෙන්. ඒ වගේ ධානාංග පහළ වෙන්නේම අර අන්ධකාර ධර්ම, අකුසල ධර්ම, පාපී ධර්ම දවා හලු කිරීම වශයෙන් මේ తాවකාලිකව. ඒක අපි තේරුම් ගන්න ඕන. කිසිම අකුසල අල්ප මාත්‍ර අකුසල ධර්මයක් ලෝභ දේශ මොහ සංඛ්‍යාත වූ නැත්තම් කාමච්ඡන්ද සුළු හෝ කාමච්ඡන්දයක් සුළු දැන් ඇත්තටම එතන ව්‍යාපාදේ කියන්නේ දැන් ව්‍යාපාදේක අපි හිතන්නේ දැන් අනුන් නැසේවා වෙනසේවා ආදී වශයෙන් ඇති වෙන ප්‍රාර්ථනාවනේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනාවකදී ඇති වෙන පටිඝය, භාවනාවකදී ඇති වෙන තරහ ඒ තරම් රෞද්‍ර වශයෙන් ඇති වෙන්නේ නැතු සියුම් වශයෙන් ඇති වෙනවා. කොහොමද? ආරම්මණය ප්‍රතික්ෂේප කිරීම වශයෙන්. දැන් ඇති භාවනා කරා කියලා ඇති වෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කිරීමක්. తాවකාලිකව මේ සියුම් වශයෙන් ඇති වෙනවා මේ ආරම්මණය නුරුස්සන ගතිය. ආරම්මණය ප්‍රතික්ෂේප කරන ගතිය. ආරම්මණය ප්‍රතික්ෂේප කරන්නේ නැති ස්වභාවයටපත් වෙන්නේ මේ ඒ ධ්‍යාන ධර්ම උපදිනකොට. ඒ ධ්‍යාන ධර්මත් එක්ක තමයි ආරම්මණය හොඳට හිතට ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න ඒ වගේ සියුම් වශයෙන් පව ඇති වෙන්නා වූ ව්‍යාපාද, තීන මිද්ද ආදී දුරුකොට තමයි මේ ධ්‍යාන ධර්ම නැත්නම් ධ්‍යානාංග පහළ වෙන්නේ. ඒ කියන්නේ සියුම් කොටවත් ආපස්සට අදින බලවේගයක් නැත. නෑ. ස්වල්පයක්වත් නැහැ. ඒ කියන්නේ එතන මහා සුවදායක තනක් විය යුතුයි කියන එකමයි. ඒ කියන්නේ ඒ හිත නිදහසේ එතන රැඳෙනවා කියන එක. ඒ කියන්නේ අවශ්‍ය පමණට අවශ්‍ය වෙලාවක් යනකම් Tamanට ඒක තුළ ඊටාම සුවදායකව සිත කිසියම්ම දෙයක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ විවේකයේ කියලා කියන්නේ කලින් තිබුණ කිසිම ගැටලුවක් තියෙන විදිහක් නැහැ. හිතට වෙන දෙයක් හොයන්න උවමනාවක් නැහැ. ඇයි හිතට අවශ්‍ය දේ මේ ඒකාන්ත වශයෙන් ලැබෙනවා. හිතට අවශ්‍ය මොකද්ද? සැපයක් සහ සතුටක්. අපි මේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ සැපයයි සතුටයි වෙන දෙයක් නෙවෙයිනේ. පරියංකයේ ඉඳගෙන හිත බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා නම් සැපේ සහ සතුට හිත වෙන දෙයක් හොයන්නේ නැහැනේ. හිතට අවශ්‍ය දේ ලැබෙනවා. ඒ හින්දා මේක හොඳට පුරුදු කරගත්තොත් එහෙම පැයක් දෙකක් දවසක් දවස් දෙකක් දවස් තුනක් වුණත් ඒ ආරම්මණය තුලම නැවත ඉන්න පුළුවන් අංශු මාත්‍රිය ආපසු ඇදිලා නැතු. ඒ කියන්නේ බොහොම කැමැත්තෙන්ම ආසාවෙන්ම උවමනාවෙන්ම ඒ දැන් අර ඒකත් හරියට අර නිකන් රසවත් තැනට හිත ඇදෙනවනේ. හිතේ ස්වභාවයෙන් රසවත් තැනට කැමති තැනට හිත ඇදෙනවා. අන්න ඒ වගේ තමයි ඒ මේ ඇහෙන් රූපයක් දැකලා ඇති කරගන්න සැපේට සතුටට වඩා කනෙන් ශබ්දයක් අහලා ඇති කරගන්න සතුටට සැපේට වඩා මුළු ශරීරයේ පුරාවට පැතිරිච්ච මහා සැපයක් මහා ප්‍රීතියක් එක්ක නිකන් බැලුම් බෝලයක් පිම්බුවාම මුළු බැලුම් බෝලෙම හුලං වලින් පිරීලා වගේ මහා පිරිච්ච ප්‍රීතියකින් මහා පිරිච්ච සැපයකින් පරියංකේ ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ඇස කන දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියෙන් ඒ සැපේ ලබන්නත් බැරි නම් එච්චර සැපයක් එච්චර ප්‍රීතියක් ඉතින් එහෙම තැනක සිත ආපස්සට නොයා නතර වෙනවා කියන එක අරුමයක් නෙවෙයි. ඔව් බොහොම සංවේගී උපදින කාරණාවක් තියෙනවා මේ වෙලාවේ මතක් කරන්න මට එකපාරට මතක් වුණා. මම අහනවා පොඩි හාමුදුරනේ වෙලාවකට සාමාන්‍ය පුද්ගලයෝ හම්බුනහම පස්වනක් ප්‍රීතිය ගැන අහලා තියෙනවද?
ඉතින් ඔය තියෙනවනේ ඒකේ ලක්ෂණ මුළු ඇඟ පුරාම විහිදී යනවා උඩින් උඩින් යනවා වගේ දැනෙනවා අකුණු ගහනවා වගේ දැනෙනවා ඒ තරම් ප්‍රීතියක්. ඉතින් සමහර වෙලාවට අපි මොනවා හරි දෙයක් කරොත් අල්ලක් බලාපොරොත්තු වෙමින් ඉඳලාමත් කලාතුරකින් මල්ලක් හම්බෙන වෙලාවල් තියෙනවා ඒ පැත්තේ. ඒතර තමයි පස්වනක් ප්‍රීතිය. යන්තම් විභාගේ පාස් වෙයි කියලා හිතාගෙන හිට කට්ටිය එකපාරටම සම්මාන ඇතුව විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් විදිහට සමත් වෙලා එන වෙලාවල් තියෙනවා. එතකොට මම අහනවා පිරිසගෙන් ඔය වගේ ජීවිතේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හිටපු අවස්ථා කීයක් විතර තියෙනවද කියලා. කට්ටිය ජීවිතේ අනිත් පැත්ත හැරිලා බලනවා. බලලා මට කියනවා 5ක් 2ක් එකක්වත් නැහැ හාමුදුරනේ කියලා. එතකොට බලන්න මෙච්චර මහන්සි වෙන සතුට හොයාගෙන යන්න මෙච්චර මහන්සි වෙන ජීවිතේ ශරීරය පුරාවට මට ඒක මතක් වුණේ එහෙම කියද්දි. දැන් ප්‍රථම ධානය ගැන විස්තර කරන තැන තියෙනවා. ශරීරේ නොතෙමිච්ච තැනක් නෑ මේ ප්‍රීතියෙන් කියලා. ඒ තරම්ම ප්‍රීතියක් ඒක. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න අය මෙච්චර මහන්සි වෙලා එක එක ලෞකික දේවල් ගැන මෙච්චර වෙහෙස වෙලා මේ පංචකාම ගුණයන්ගෙන් සතුට හොයමින් කටයුතු කරලා අවසානයේදී වාර 5ක් විතර තමයි පස්වනක් ප්‍රීතියෙන් උපරිම යෙදිලා තියෙන්නේ. ඒකත් බොහොම පොඩි වෙලාවයි. මොකද අපි හිතමු කර ලොකුවට විභාගයක් සමත් වුණා කියලා. තමන් ඉතාලම හිතවත් කෙනෙකුට කතා කරලා කියන මට මෙහෙමයි කියලා. එයා ගණන් ගත්තේ නැත්නම් එතනම ලොකු දුකක් එනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන මේ ජීවිතයේ එක දිගට පස්වනක් ප්‍රීතියකට වඩා ප්‍රීතියකින් යෙදිලා ඉන්න පුළුවන් නම් සිතකට අර පොඩි හාමුදුරුවෝ කිව්වා වගේ ඒක අරුමයක් නෙවෙයි. එතන හිත නවතින එක අරුමයක් නෙවෙයි. ඒතර මොන තරම් සුවදායක තත්ත්වයක් තියෙනවද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඉතින් ඒක මොන තරම් වටිනවද මේ කියන මානසික ස්වභාවය අපි ඉපදිලා ඉන්න මේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතේ ලබාගත හැකි සැප විහරණයක් තිබේ නම් ඒ සැප විහරණය තමයි ওই ප්‍රථම ධානයෙන් එහාට තියෙන්නේ කියලා. ඒක අර යම් පමණකින් අර දැන් මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගුණානේ පිළිබඳව. නමුත් අපිට තේරුම් ගන්න ඕනේ අපි හිතන අසුචි වලක වැටිලා හිටු මිනිහෙක්. අසුචි වලක වැටිලා හිටු මිනිස්සේ මේ ගොඩට අරගෙන නාවල පිහල කරලා අලුත් ඇඳුම් අඳලා සුවඳ විලවුන් ගල්ලලා තියලා තියෙනවා. මේ මිනිහා කවදාකවත් කැමති වෙන්නේ නැහැ නේ නර අසුචි වලට බහින්න. තල්ලු කරගෙන ගියත් කැමැත්තක් දක්වන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ පංචකාම ගුණ නැමැති අසුචි වලින් ගොඩ ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මේ වෙලාවට කියන්නේ ලොකු සානස කාමාවචර කාම භූමි ඉක්මවා යෑම වශයෙන් උපදින්නේ. කාම භූමි ඉක්මවා යෑම වශයෙන් තමයි ඒ සිත් උපදින්නේ. රූපාවචර සිත්. එතකොට කාමාවචර සිත් දැන් කාම භූමි ඉක්මවා ගිහිල්ලා උපදින සිතක් තමයි ප්‍රථම ධානය කුසල චිත්තය. එතකොට මේ අර අසුචි වලින් ගොඩ ආපු මිනිසයා වගේ ජීවිත කාලෙම හිතාගෙන හිටියේ තමන් කැමති රූප දකින්න තියනවා නම් හරි, තමන් කැමති ශබ්ද අහන්න තියනවා නම් හරි, තමන් කැමති ගඳ සුවඳ විඳින්න තියනවා නම් හරි, රස පහස විඳින්න තියනවා ඔක්කොම හරි කියලා හිතන් මේව නැත්තම් වැඩක් නැහැ. මේ ජීවිතෙන් වැඩක් නැහැ. ජීවිතෙන් වැඩක් නැහැ කියලා. නමුත් එහෙම හිතාගෙන හිටපු කෙනෙකුට අර වගේ මහා සැපයක් අර හොඳට නාවලා ඇඳුම් අඳලා සුවඳ විලවුන් ගල්ලලා ගත්තා වගේ අර වගේ මහා සැපය මුළු කයෙම පැතිරිච්ච ලොකු සානාංශ කිව්වා වගේ මුළු කයෙම බැර ඒක නේ පරණ ප්‍රීති කියලා. පරණ කියලා මහ ප්‍රාණප දාපුවම පරණ කියන්නේ මේ පැතුරුණු කියන එක. ඒකට මුළු කයෙම පැතිරිච්ච කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සමකලවරකට ඉතින් මේ සමස්ත සරණිය බැලුම් බෝලයකට හුලම් පිඹුවා වගේ මුළු ශරීරයම පැතිරිච්ච මහා ප්‍රීතියක් මහා සැපයක් එක්ක ඉන්න පුළුවන්කමක් ලැබුණාට පස්සේ එතනින් එහාට අර අසුචි වලට ආය බහින්න කැමැත්තක් නැහැ. අර ඉතින් මේ විනදා ජීවිතේ කෘත්‍ය කටයුතු කරන්න තියෙන හින්දා එනවා මිසක් නැතුව කැමැත්තේ එනවා නෙවෙයි. ආපහු අවස්ථාව ලද විගස අතෙන්න අර අවස්ථාව ලද විගස ගුලට රින්ගන්න යන සතා වගේ අවස්ථාව ලද විගස පරයන්කේ ඉඳගෙන අර ප්‍රීතියත් දෙක අර සැපයත් එක්ක ඉන්න තමයි මේ කැමැත්ත. ඉතින් ඒ දැන් ඒක ඇත්ත වශයෙන් මේක වඩාගෙන ගියොත් එහෙනම් ඒකනේ ලොකු සනද කිව්වේ භව තණ්හාව ඇති වෙනයි කියලා. දැන් ඒ ධ්‍යාන ඒක ඇත්ත වශයෙන් මේකට බය වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. දැන් ඒ ධ්‍යාන සැපේට වශී වෙච්ච ඇත්තන්ට තියෙන භව තණ්හාවක්. මොකද ඒ වගේ ලෝකවල ඉපදුනහම මේ සැපෙන් ඉන්න පුළුවන් කල්ප ගණන් මහා කල්ප ගණන්. එතකොට ඉඳලා හැබැයි ආයෙ පිරිහිලා මේ පැත්තට එනවා. ආයෙ එනවා. නමුත් අර භව තණ්හාව කියන එක ඇති වෙන්නේ මේ සැපයත් එක්ක. සැපයත් එක්ක ඒ ධ්‍යාන
රූපාවචර අරූපාවචර ඒ ධ්‍යාන සැපයත් දෙක තමයි මේ භව තණ්හාව කියන එක බහුල වශයෙන්ම ඇති වෙලා මේ මතුවෙලා එන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන දැන් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ එහෙම දැනගෙන නතර වෙන්න නෙමෙයිනේ. අපි දන්නවා මේක කුමක් සඳහාද? මේ සැපේට වසී වෙලා නැත්නම් ඒ ප්‍රීතියට වසී වෙලා එතනම රැඳිලා ඉන්න නෙමෙයි අපි මේක වඩන්නේ. අපි මේක වඩන්නේ ඒක පාදක කරගෙන මේ සංස්කාර ධර්මය මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන මේ සංස්කාර ධර්මයෝ කෙරෙහි නොඇලී වාසය කරන්න තමයි අපේ උත්සාහය උනන්දුව. නමුත් එතෙන්ට යන්න අපිට මේ කියන චිත්ත ස්වභාවය මහා උපකාරයක් මහා බලපෑමක් වෙනවා. සැබෑවටම අපේ හිතෙන් උපදවා ගත හැකි විස්මිත දේවල් අපිට ගෝචර නෑ, අපිට හිතන්න අමාරු. නමුත් අපිට ළඟාවිය හැකි ඉතාමත්ම පහසුවෙන් කැපකිරීම ප්‍රබල නම් ළඟාවිය හැකි දේවල් තමයි මේ අපි කතා කරන දේවල්. ඉතින් මේවා කතා කළ යුතුව තියෙනවා. එහෙම මේවා උදා කරගත්තේ නැත්තම් මට මතකයි එක තැනකදී සඳහන් වෙලා තිබුණා මහ පොළොව යට කරුවලේ ඉපදිලා කරුවලේ ජීවත් වෙලා කරුවලේ මැරිලා යන පණුවෝ ඉන්නවා. මේ මනුස්ස ලෝකයේ මිනිස්සුත් තමන්ගේ සිතෙන් උපදවා ගත හැකි ආලෝකමත් ස්වභාවයන් නැත්තම් සුවයක් සතුටක් විඳින්නට කවදාක්වත් අවකාශයක් ඉඩක් ලබා ගන්න නැතුව මෙහි ඉපදිලා මෙහි කළුවර පක්ෂයේම ඉඳලා කළුවර පක්ෂයේම ජීවත් වෙලා කළුවර පක්ෂයේම මැරිලා යනවා. ඉතින් ඒකින්ද අපේ සිත් වලින් විවර කරගත හැකි මහා සුවදායක තත්වයන් විවර කරගත යුතුව තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙවැනි මෙච්චර උත්තම තත්වයකට පත් වෙන මෙච්චර වටින තත්වයකට පත් වෙන මෙවැනි අවස්ථාවල අපේ හිතේ ක්‍රියාකාරීත්වයන් ගැන තවදුරටත් කතා කරොත් හොඳයි කියලායි මගේ අදහස. ඉතින් මේකට දායක වෙන ප්‍රබල මෙවැනි සිතක් ප්‍රථම ධ්‍යාන සිතක් උපද්දවා ගන්න දායක වෙන ප්‍රබල චෛතසිකයක් තමයි විතක්ක චෛතසිකය කියලා කියන්නේ. ඉතින් මේ අපි සාකච්ඡා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ විතක්ක චෛතසිකය ප්‍රකට කර ගැනීමත් එක්ක දවාලන මට ඇහුණ වචනයක් පොඩි සායනංශය මතක් කරනවා. මේ ධ්‍යාන අංගත් එක්ක මේ කෙලෙස් දවාලනවා, පුච්චලා දානවා කියලා. එතකොට මේ අංගත් එක්කත් අපිට වෙනම කතා කරන්න පුළුවන්කමක් තියෙන දෙකාංගයක් ගැන හරි අපි කතා කරොත් එහෙම මේ විතක්ක චෛතසිකයත් එක්ක දවාලන යම් අකුසලයන් තියෙනවද? ඒව ගැන කතා කරනවා නම් අපිට මොනවද කතා කරන්න පුළුවන් ඇත්තටම? විතක්ක චෛතසික ධර්මයේ උපදිනකොට දැන් මේක මං හිතනවා අකුසලය පැත්තෙන් කිව්වොත් ලේසි කියලා මිනිසුන්ට තේරුම් ගන්න. හේතුව අපිට ප්‍රකට අකුසලේන කුසලයට වඩා දැන් අපි සමහර වෙලාවට තරහා මේ තරහෙන් මුසපත් වෙච්ච වෙලාවක නිදා ගන්න යනවා. තරහෙන් මුසපත් වෙච්ච වෙලාවක නිදා ගන්න ගියාම නිින්ද යන්නේ නැවත ද්වේෂ සහගත විතරකය මතුවේවි වෙනවා. කොච්චර උත්සාහ කරා නිින්ද යන්නේ නැහැ. සිත භාංගයට යන්නේ නැහැ. එතකොට සංප්‍රයුක්ත චිත්තචෛතසික ධර්ම ඔක්කොම අරගෙන යන්නේ අර ද්වේෂ සහගත විතරකයට ඕන දිහාවට. මේ ද්වේෂ සහගත විතරකයට මේ ඕන පැත්තට තමයි අරගෙන යන්නේ මේ චිත්තචෛතසික ධර්ම පරම්පරාව. ඊළඟට දැන් කාම, ව්‍යාපාද, විහිංසා කියන මේ විතරකයෝ සිත් තුළ බලවත් වුණාම නිින්ද යන්නේ නැහැ. ඒක මං හිතනවා ඉතින් මේක අත්දැකීමෙන් දන්නවා මිනිස්සු. ඒ පැත්තෙන්. ඒ වගේ කුසලයේ පැත්තත් අන්න එහෙමම තමයි. කුසලයේ පැත්තෙන් බලවත් වුණාම විතරකය. කුසලයේ පැත්තෙන් විතරකය බලවත් වුණාම දැන් විතරකය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරූපණ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට විතරකයෙන් කරන්නේ කුමක්ද? විතරකයෙන් කරන්නේ පමුණුවාලීම. කුමක්ද පමුණුවාලන්නේ? කොහෙටද පමුණුවාලන්නේ? චිත්ත චෛතසික ධර්ම සංප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්ම. ඒ කියන්නේ ඒ විතර්ක චෛතසික ධර්මයත් එක්ක එකට එකතු වුණ චිත්ත චෛතසික ධර්ම නේද? සිතත් අනිත් චෛතසික ධර්මත් අරමුණ කරා නැවත පමුණුවාලන්නේ විතර්කයයි. එතකොට විතර්කයෙන් කරන්නේ අන්නේ ඒක. සංප්‍රයුක්ත ධර්ම අරමුණ කරා නැවත පමුණුවාලීම කරන්නේ විතක්ක කියන චෛතසික ධර්මයෙන්. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ අර වගේ වචන භාවිත කරලා තියෙන්නේ. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝධ පමුණුවාලීමක්. ඔසවා තැබීමක්. ඒ කියන්නේ තල්ලු කරලා දානවා වගේ. ඒ සංප්‍රයුක්ත ධර්ම අරමුණ කරා පමුණුවන්නේ විතක්ක කියන චෛතසික ධර්මයේ මේක චිත්ත ස්වභාවයක්.
මේ ගැන ඇත්තටම තේරුම් ගන්න පුළුවන්නේ අර අකුසලයත් එක්ක කල්පනා කරලා බලපුවම මෙහෙම චිත්ත ස්වභාවයක් තියෙනවා නේද කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තමන්ගේ පාලනයකින් තොරව අර අකුසලයේ නැగి හිතේ උපදිනවා. නැවත ඒක අකුසල විතක්කයේ ස්වභාවය. අකුසල විතරකේ ඒකත් අකුසල විතක්ක. දැන් විතක්කය කියන්නේ මට මතක හැටියට මේ දෙපැත්තට ප්‍රකීර්ණක චෛතසිකයක්. දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා. හොඳ පැත්තටයි නරක පැත්තටයි. එතකොට ඒ ලක්ෂණම තමයි කුසල පැත්තේ තියෙන්නේ කියලා තමයි මේ පුරිහාඳුර කියන්නේ. කුසලයේ පැත්තෙත් එහෙමයි. අර සම්ප්‍රයුක්ත ධර්ම නැවත කුසල ආරම්මණය කරා පමුණුවාලීම තමයි සිද්ධ කරන්නේ. එතකොට ඒ විදිහට නැවත විතක්ක චෛතසික ධර්මයෙන් සම්ප්‍රයුක්ත ධර්ම අරමුණ කරා පමුණුවාලනකොට ඒත් එක්ක දැවී යන්නේ හළු වෙන්නේ කුසීතකම කම්මැලිකම. තීන මිද්දේ. තීන මිද්දේට කම්මැලිකමට කුසීතකමට රැඳෙන්න ඉන්න ඒ වෙලාවේ අවස්ථාවක් නැහැ. අර අකුසල පක්ෂය වගේම තමයි. හරියට මෛත්‍රිය වැඩෙනකොට තරහට ඉන්න අවකාශයක් නැහැ වගේ. අවකාශයක් නැහැ වගේ. එතකොට හරිය අපිට හිතන්න පුළුවන් දැන් විතරකය කියන්නේ ආලෝකය වගේ. ආලෝකය පහළ වෙනකොට තීන මිද්දේ නැමැති අන්ධකාරය දුර වෙලා යනවා. ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ යම් කම්මැලි ස්වභාවයක්, කුසීත ස්වභාවයක්, අකර්මණ්‍ය ස්වභාවයක් තියෙනනේ. ඒ ස්වභාවය නැති වෙලා ගිහිල්ලා බොහොම පිබිදිච්ච ස්වභාවයකින් නැවත අර ආරම්මණයම සම්ප්‍රයුක්ත ධර්ම වලට ගන්න උපකාර වීමක් සිද්ධ වෙනවා විතර්ක චෛතසික ධර්මයෙන්. එතකොට විචාර චෛතසික ධර්මය කියනකොට අරමුණ විසිරුවා හරින්න කෘත්‍යයක්ද සිද්ධ වෙන්නේ. අරමුණේ විසිර යෑමක්. ඒ නම් වන අරමුණේ විසිර යෑමක්. විතර්කයෙන් කෙරෙනවා අරමුණ කරා චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම. විචාර චෛතසික ධර්මයෙන් කරන්නේ ඒ අරමුණ අතගා බලන්නාක් මෙන් ඔබා බලන්නාක් මෙන් ඒ අරමුණ තුළ හැසිරීම. ඒ අරමුණ තුළ හැසිරීම. ඒ අරමුණ තුළ හැසිරීම් ස්වභාවයෙන් උපදිනකොට විචාර කියන චෛතසික ධර්මය අන්‍ය චෛතසික ධර්ම වලට ඔවුනොවුන්ට අදාළ කෘත්‍ය හරියාකාරව කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ආරම්මන රස භුක්ති විඳීම වශයෙන් වේදනාවට හොඳට උපදින්න පුළුවන්. ආරම්මනේ හඳුනා ගැනීම වශයෙන් උපදින සංඥාවට හොඳට උපදින්න පුළුවන්කමක් තියෙනවා. ආරම්මනේ ස්පර්ශ කිරීම වශයෙන් උපදින්නා වූ ස්පර්ශයට හොඳට උපදින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට විචාරයෙන් කරන්නේ අරමුණ කරා චිත්තචෛතසික ධර්ම පමුණුවාලීම. විතක්කයෙන් කරන්නේ විචාරයෙන් කරන්නේ ඒ ආරම්මනේ අතගා බලන්නාක් මෙන් ඔබා බලන්නාක් මෙන් හොඳට ඒ ආරම්මණය තුල හැසිරීම. එතකොට මේ දෙකම එකවර උපදින්නේ. අන්න එකයි තේරුම් ගන්න ඕනේ. විතක්කය විචාරය. චෛතසික ධර්ම දෙකම ඒක උපාදේක නිරෝධ. දෙන්න එකට උපදිනවා දෙන්න එකට නැති වෙලා යනවා. විතක්කයට පස්සේ දැන් සමහර අය කල්පනා කරන දැන් ධානාංග 15 දැන් ධානාංග විතරක් නෙවෙයි ලොකු සන්න ගොඩක් අයත් කල්පනා කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියපුවම ඒක පේලියට එන එකක් කියලා. පේලියට පහළ වෙනවා කියන්නේ. නෑ මේවා පේලියට පහළ වෙනවා නෙවෙයි. මේවා මේ එකවර ඇති වෙලා එකවර නැති වෙලා යන දේවල්. මේ හොඳට ඒකනේ මේක තේරුම් ගන්නත් අමාරු. අර මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ ඒකනේ මිලිඳු රජුරවන්ට කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ බොහොම දුෂ්කර දෙයක් කළේ මේක සර්වඥයන් වහන්සේ නමකට හැර කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ හින්දා මේක හොඳට තේරුම් ගන්න ඕන. විචාරයෙන් කෙරෙන්නේ ආරම්මණය තුල හොඳට හැසිරීම. ඒ තුල දැන් සිතනේ ප්‍රධාන වෙන්නේ. සිතින්නේ ආරම්මණය අරමුණ ගන්නේ සිතයි. අරමුණ ගැන සිතන්නේ සිතයි කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒ සිතටත් අන්‍ය චෛතසික ධර්ම වලටත් ඒ කෘත්‍යයන් හොඳට කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේකේ තියෙන මේ ආපස්සට අදින බලවේගයක් කියන තීන මිද්ද මේ ඔක්කොම අයින් වෙලා යන හින්දා මේ අරමුණ තුල નિરાයාසයෙන් රැඳීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ ඔක්කොම කතා කරනකොට අපිට මම හිතන්නේ තවත් කතා කළ යුතු දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම කිව්වොත් ඉතාම පහත් මට්ටමේ නැත්තම් කිසිම සමාධියක් වර්ධනය කරලා නැති කෙනෙකුට ක්‍රමානුකූලව නිමිත්තක් ඇති කරගෙන ඒ නිමිත්ත ඇති වෙන්න අපි හිතමු ඒක මෛත්‍රී චිත්තයක් වෙන්න පුළුවන්. ඒක අසුබයෙන් ඇති කරගන්න සිතක් වෙන්න පුළුවන්. කුමන හෝ එකකින් ඒකාග්‍ර කුසල සිතක් ඉස්සලාම කුසල සිතක් ඇති කරගෙන ඒ කුසල සිත වර්ධනය කරගන්න හේතු වෙච්ච මෙනෙහි කිරීම තියෙනවානේ.
අපි පෞද්ගලිකව ප්‍රායෝගිකත්වයක් ගැන ඇහුවොත් කවුරු හරි කෙනෙක්. ඒ කුසලසිත උපදින්න දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට තමන්ගේ සහ අනුන්ගේ ශරීර පිළිබඳව කැටි කරගත්ත එකට උපදින එකවර දැනෙන ලෝකේම ශරීරය පිළිකුල්ය කියන එක හැඟීමක් උපදින භාවනාව තුළ. මේ හැඟීම උපදින්න හේතු වුණේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදි වශයෙන් මේ කොටස් 32 වෙන වෙන වශයෙන් මෙනෙහි කරපු හින්දා. ඉතින් එහෙම මේ හැඟීම ඉපදුනහම එයාට තේරුම් ගන්න පුළුවන් මට මෙවැනි හැඟීමක් ඉපදුනා කියලා. ඒ මොකද දැන් අපි පොඩි හාමුදුරනේ මේ කැටි වෙන ගතිය ගැන අපි අර සම්මර්ෂණ ඥානය ගැන කතා කරද්දිත් මම දැක්කා විස්තර කරලා තියෙනවා මේ අපිට එක්කෙනෙක් හොඳයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් එයා හොඳයි කියලා හිතන එයාව ආශ්‍රය කරපු හින්දා මට සිතක් පහළ වෙනවා එක්කෙනෙක් හොඳයි කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් ගැන මම ආශ්‍රය කරනකොට මට සිතක් පහළ වෙනවා එයාත් හොඳයි කියලා. දැන් හරි පුදුම වැඩේ කියන්නේ අපෙන් කිසිම අවසරයක් නැතුව දෙන්නම හොඳයි කියලා එක හිතක් පහළ වෙනවා මට. ඊට පස්සේ තුන්වෙනි ආශ්‍රය කරලා බලනකොට මට තුන්වෙනියත් හොඳයි කියලා අදහසක් පහළ වෙනවා. දැන් තුන් දෙනාම හොඳයි කියලා එක හිතක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් පිළිකුලින් හෝ මොකක් හරි ඒ වගේ අපි භාවනා ආරම්භණයක යනකොට ලෝකය ගැනම මේ ලක්ෂණත් එක්ක එක හිතකට එන්න පුළුවන්කම තියෙනවා. එක අරමුණකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ අරමුණ තුල අර ඔක්කොම ගැබ් වෙනවා. එහෙම එකක් මෛත්‍රියෙන් ලෝකය ගැනම පැතිරිලා ගිය අදහසක් කියන්නේ මෛත්‍රියෙන් අර හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් නැති කරගත්ත මෛත්‍රී චිත්තය. එතකොට එවැනි සිතක් උපදවා ගත්තට පස්සේ ඒක ඉපදෙන්න හේතු වෙච්ච මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම නැවත නැවත මෙනෙහි කරොත් අර හිත උපදින වාර ගන්න වැඩි වෙනවා. අර හිත උපදින වාර ගන්න වැඩි වෙනවා. මේකේ උපරිමය මෙයා මොකද කරන්නේ වාර ගන්න වැඩි වෙනකොට අර හිත අපි බලාපොරොත්තු වෙන කුසල සිතේ පුදුනේ දවසකට දෙසරයයි නම් තව අර ටික මෙනෙහි කරන්න පැයකට සැරයක් උපදින්න පටන් ගන්නවා. පැයකට 3-4 සැරයක් උපදින්න පටන් ගන්නවා. විනාඩියකට සැරයක් උපදින්න පටන් ගන්නවා. තව මේ මෙනෙහි කිරීම අතහරින්න නැතුව කරොත් මොකද වෙන්නේ? විනාඩියකට බොහෝ වතාවක් උපදිනවා. ඒත් මේක අතහරින්න නැතුව කරොත් සෑම ආරම්භණයක්ම ඒක තුලට මෙන්න පුළුවන් නේද? ඒක සිද්ධ වෙන දෙයක් නේද? අර මෙනෙහි කිරීම හින්දා. එහෙමනම් සෑම ආරම්මණයක්ම ඒ කියන කුසල චිත්තය නම් එන්නේ ඒක ඒකාග්‍රතාවයක්. එතකොට මේක ප්‍රායෝගිකව ධ්‍යාන මට්ටමකට අරගෙන යන්න අර නැවත අර හිත පහළ වෙන්න හේතු වෙච්ච මෙනෙහි කිරීම සිද්ධ කිරීමෙන් ඔය කියන තැනට ප්‍රායෝගිකව ළඟා වෙන්න පුළුවන් නේද? ඔව් දැන් අපි හිතමු මේ කෙනෙක් පිළිබඳව වෛරී සහගතව හිතනවා. ඒ පුද්ගලයාගේ තියෙන අකුසලයක් එක්ක සංසන්දනය කරන්නයි මේ හදන්නේ. ඔව් වැරදි අඩුපාඩු ඒව ගැන හිතාගෙන යන්න ඒ මෙනෙහි කිරීම මේ සිතීමත් එක්ක ඒ කල්පනා කිරීමත් එක්ක ඇති වෙනවා ද්වේෂ සහගත හැඟීම. ඒ ද්වේෂ සහගත හැඟීම ඇති වුණාට පස්සේ නැවත අර පුද්ගලයා ආරමුණු කොට පහළවන්නේම ද්වේෂ සහගත හැඟීම. පුටුවක ඉඳගෙන හිටියත් ගමනක් ගියත් මොනවා කරත් මේ බොහෝ වාරයක් උපදින සිත් අතර බොහෝ සිත් උපදින අර පුද්ගලයා ආරමුණු කිරීම වශයෙන් ද්වේෂ සහගත සිත්. ඒතර කුසලයේ පැත්තෙමුත් යම් කිසි කෙනෙක් හොඳට අර ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ හොඳට හිතුවොත් හොඳට මෙනෙහි කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අර සතිපට්ඨානාදී සූත්‍ර දේශනාවල තියෙන ආකාරයට කායානුපස්සනාවෙන් කායගත සති භාවනාව හරි නැත්නම් ආනාපාන සති භාවනාව හරි නැවත ඒක හිතට පුරුදු කළොත් හිතට පුරුදු කරගෙන ගියොත් එහෙම එක අරමුණක එක ආකාරයකට බොහෝ වේලාවක් රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එක අරමුණක එක ආකාරයකට බොහෝ වේලාවක් රැඳිලා ඉන්නවා කියන්නේ ඒ ආරම්මණය එකම විදිහට අරගෙන බොහෝ වේලාවක් චිත්තචෛතසික ධර්ම උපදිනවා කියන එකයි. එතකොට වෙන දිහාවකට ඒ චිත්තචෛතසික ධර්මියෝ යොමු වෙන්නේ නැතුව ඒ ආරම්මණය තුලම බොහෝ වේලාවක් ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ ආරම්මණය තුලම ඉන්න දැන් අපි අර තරහ කියන තරහෙන් කෙනෙක් දිහා නැවත මෙනෙහි කරනවා කියලා කියන්නේ ව්‍යාපාද විතර්ක. ඔව්. එතකොට බලන්න අපේ හිත අවසරයි දැන් විතක්ක කියන එක සාමාන්‍ය වශයෙන් අපි කිව්වොත් එහෙනම් කල්පනාව. කල්පනා කිරීම කියන්නේම
එතෙක් නොපැමිණි අරමුණකට සිත පමුණවාලන්න කරන උත්සාහයක් ඇත්තට. උත්සාහයක්. එතකොට ඒ වෙලාවෙත් අපිට අර තරහකාරයව නැවත නැවත මතක් කරනවා. නැවත නැවත ඒ අරමුණේ නංවනවා. ඔව්. ඒ කෘත්‍යය තමයි එතනත් කරන්නේ. එතකොට ඒක ගැන මෙනෙහි කරන්න එයා මතක් වෙනවා අර ගන්න වැඩි වෙනවා. ඒක අපි කරන දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක්. දැන් අර ආඝාත වත්තු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකනේ. ආඝාත වත්තු කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ තරහ උපදින්න උපකාර වෙන්නා වූ හේතු. ඒ විදිහට දැන් කෙනෙක් ගැන තියෙන වැරදි දැන් හොඳ අපි හිතමුකෝ දැන් ආඝාත පටිවිණේ සූත්‍රයේ තියෙන විදිහට කෙනෙක්ගේ තියෙන හොඳ 99ක් වැරදි එකක්. අර එක වරද ගැන හිත හිටියොත් එහෙම අර පුද්ගලයා ගැන උපදින්නේ ද්වේෂ සහගත හැඟීම. නැවත උපදින්නේ ඒ පුද්ගලයා අරමුණු කිරීම වශයෙන් තරහ සහගත සිත්. ඔව්. එතකොට ඒ අනුවම තමයි අපිට මොකද මේ ඕක පැහැදිලි කරගන්න ලේසි. පොඩි හාමුදුරුවන්ගේ තියෙන හොඳ උපක්‍රමයක් තමයි මේ අකුසලයට යොදලා. මොකද අකුසලයේ අත්දැකීම් ලැබලා වැඩි ඉන කට්ටිය. ඒකින්ද අකුසලයට යොදලා බලනවා මේ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ විදිහටම අපේ පින්වන්ත අයට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ධ්‍යානය කියන එක ප්‍රායෝගික දෙයක්. මේ මෙනෙහි කිරීම බහුල කරලා කිසිම වෙනත් හැඟීමකට එන්න දෙන්නේ නැතුව ආයාසයෙන් දැන් මේ තීන මිද්දේ අර මේ මැඩගෙන ආයාසයෙන් පොඩි හඳුරන්නේ ඕක කරගෙන ගියේ. එහෙනම් මේ කියන අවස්ථාවට ආපුවම මේක નિરાයාසයෙන් නැగిලා එනවා කියන එක අපිට තාම ප්‍රකටයි. ඒක පැහැදිලි වෙන්න ඕන. ඔහේ රැඳිලා ඉන්න පුළුවන් තත්වයකටපත් වෙන්න පුළුවන් මේ ප්‍රායෝගිකත්වය මේ මෙච්චර වෙලා මේ කතා කරපු වටින තැනට ප්‍රායෝගිකව ළඟා වෙන්න පුළුවන්. ඊටා පැහැදිලිව ප්‍රායෝගිකව ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ සඳහා මෙහෙම කිව්වොත් අවසරයි නෑ ලුකුසන්නස්. මෙහෙම කිව්වොත් එහෙම කාලයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව. ඇයි එහෙම කියන්නේ? දැන් කාලයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් කියන්නේ අපි හිතමුකෝ කාලයට නෙමෙයි අවධානය තියෙන්නේ. කාලය පිළිබඳව නෙවෙයි අවධානය. ඒ කියන්නේ මේ ධ්‍යාන මට්ටමට ගියාට පස්සේද ඔය කියන්නේ? ඔව්. කාලය ගැන නෙවෙයි අවධානය තියෙන්නේ. අවධානය සහ සම්පූර්ණයෙන්ම ජීවිතය කියන්නේ මේ වෙලාවේ අර කුසලාරම්මණයත් එක්ක ගත කිරීම. ඒකෙදි කාලය ගැන මෙනෙහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ ඒ කාලයත් එක්ක ගැටීමක් නැහැ. දැන් අපි සාමාන්‍ය භාවනා කරන්න ඉඳ ගන්න කෙනා පැයක් ගියාද දන්නේ නැහැ, කමාරක් ගියාද දන්නේ නැහැ, මම පැයක් ඉන්න ඕන කොහොම හරි. ඒ වගේ උත්සාහයක් තියෙනවනේ. ඒ වෙන උත්සාහය මොකක්වත් නැහැ. උත්සාහයක් නැහැ. කාලය ගැන හැඟීමක් නැහැ ඇත්තටම. කාලය ගැන අපේක්ෂාවක් නැහැ. එහෙම කියන්න පුළුවන්. කාලය ගැන අපේක්ෂාවක් නැහැ. කාලය ගැන හිතන්න වෙලාවකුත් නැහැ. ඒ වගේම අපි හිතමුකෝ මෛත්‍රියෙන් කියලා මේ ධ්‍යාන මට්ටමට පත් උනේ. ඒකට කියන මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. මෙතන ඇත්තටම තියෙන එක්තරා විමෝක්ෂ සුවයක් කියලා ධර්මයේ සඳහන් වෙනවානේ. ඔව් දැන් අර නිවාප මට මතක හැරේ නිවාප සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිර්වාණය මේ පරයායමුත් දැනගන්න. මේ අවස්ථාවත්. ඒ කියන්නේ මේ සියලු අකුසලයන්ගෙන් මිදලා ඉන්න සුවදායක තත්වයක්. සෝදායක තත්ත්වය. මේ පරයායෙන්ද නිර්වාණය නෙවෙයි. නමුත් මේ පරයායමුත් නිර්වාණය ගැන දැනගන්න මේ ආකාරිනුත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔව්. ඇත්තට දැන් ඒක හරි පුදුමයි ලොකුසන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාරයාගේ ඇස අන්ධ කළ. අන්න හරි. මාරයාට සොයාගන්න බැරි වෙච්ච තැනක හැංගිච්ච එතන ක්ලේශ මාර හැංගිච්ච අවස්ථාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ කියන தත්වයන් වලට මට අවසාන වශයෙන් මේ සාකච්ඡා ඉවර කරන්න කලින් පොඩි සාහනස් දෙක සාකච්ඡා කරන්න තියෙන කෙනෙක් හිතයි මාර්ග සිතක් පහළ කරගන්න බැරි වුණොත් මේ ජීවිතයේදී සිද්ධ කරන පාපයන් වලින් අඩුවක් ඇතුව ජීවත් වෙන්න මෙවැනි මානසිකත්වයක් ඇති කරගෙන තබා ගැනීම වටිනව නේද? මොකද දැන් අපිට මෛත්‍රියෙන් මේක ඇති කරගත්තා කියලා සාමාන්‍ය ජීවිතයේදී අතිමහත් වූ මෛත්‍රියක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනව නේද? ඊට සාමාන්‍ය ජීවිතයේදීත් සිතේ අර මම දැක්ක එක පෞද්ගලිකව අත්දැකීම් ලැබපු ස්වාමීන් වහන්සේ නමක් දීලා තියෙන තැන තියෙන පැලෙන්ඩ වගේ සතුටක් ඇති වුණා කියලා. මේ මෙවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට මට නිකන් මගේ පපුව පැල්ලයි වගේ කියලා හිතෙන තරමටම ප්‍රීතියකින් පිපිරි ඉන්නේ කියලා. ප්‍රීතියකින් උද්දාමයටපත් වෙයි සාමාන්‍ය ජීවිතේ ගත කරන්න කියලා. එතකොට ඒත් එක්ක අකුසලයට යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි නේද? ඒක ලෞකික ලොකු ලාභයක් නේද? මේ කියන මේ තත්වයකට පත්වීම සහ මේ අනිත් එක ගරුක කර්මයක් වෙනවා නේද මරණයේදී? අතරම දැන් කුසල මේ විදිහට හොඳට කුසල හැඟීමක් හොඳට ප්‍රකට කරගත්තොත් එහෙම
අපි මෛත්‍රී භාවනාවෙන් යම් චිත්ත සමාධියක් ඇති කරගත්තයි කියලා. දැන් අපි දන්නා ද්වේෂ සහගත වුණාම කාය කර්මය ද්වේෂ සහගතයි. වාක් කර්මය ද්වේෂ සහගතයි. මනෝ කර්මයක් ද්වේෂ සහගතයි. යම් කිසි කෙනෙක් හොඳට මිත්‍රත්වයේ දියුණු කරගත්තාම එයාගේ කාය කර්මය මෛත්‍රී සහගත වෙනවා. වාක් කර්මය මෛත්‍රී සහගත වෙනවා. මනෝ කර්මයත් හොඳට මෛත්‍රී සහගත වෙනවා. ඒ පුද්ගලයාටත් ඒක ශාන්තියක්, ලෝකයටත් ඒක මහත් වූ ශාන්තියක්, මහත් වූ සැනසෙල්ලක්. ඒත් එක්ක මේක හොඳට පුරුදු කරගෙන ගියොත් එහෙම ගරුක කර්මයක් බවට පත් වෙනවා මරණාසන්න මොහොතේදී. ලොකු සන්නස දැන් දුගතියට යන්නේ නැතුව සුගතියට යන්න පුළුවන් නම් කොච්චර වටිනවද? කොච්චර දෙයක්ද? දුගතියට යන්නේ නැතුව සුගතිය උපදින්න පුළුවන් නම් කොච්චර වටිනවද? සුගතිගාමි ඒකාන්ත වශයෙන් සුගතිය උපදින්න හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා මේක පිරිහෙන්නේ නැතුව පවත්වා ගත්තා. ධානයකට නිග්‍රහ කරන්න පුළුවන් එකදු අවස්ථාවක්වත් ධර්මයේ තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ධානයක් නිග්‍රහ කරලා නැහැ. කිසිම තැනක නෑ. දැන් ඒකත් කියන්න දැන් ධ්‍යාන කියන්නේ පාලියෙන්, ධ්‍යාන කියන්නේ සංස්කෘතෙන්, දැහැන් කියන සිංහලෙන්. භාෂාවන්ගේ කුමන වචනයකින් කතා කළත් මේ ස්වභාවයෙන් තමයි මේ චිත්ත ස්වභාවය ගැන තමයි මේ වචන වලින් කියවෙන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක එහෙම නිග්‍රහ කරලා දේශනා කළා නැහැ. හැබැයි කෙනෙක් මේකම නැවත වඩින්න මේකමයි නිවන කියලා හිතාගෙන ඉන්නවනම් ඒතන දෝෂයක් තියෙනවා. ඒ මුලාවක් තියෙනවා. ඒතන මුලාවක් තියෙනවා. එතනින් උඩට යන්න බෑ. එතනින් උඩට යන්න බෑ. එහෙම නැතුව මේ වගේ කුසල් සිත්නේ. මේ කුසල් සිත් වලට බුදුරජාණන් වහන්සේ එහෙම නිගහ කොට ඒ කියන්නේ අද කාලීනව මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ධ්‍යානයේ නැවතිලා ඉඳීමට අපි පොඩි නිග්‍රහයක් කරන්න ඕන. කියලා නැවතිලා ඉන්නවා නම් නිග්‍රහයක් කරන්න ඕන. හැබැයි පෘථග්ජන ස්වභාවයත් එක්ක ගත්තාම ධ්‍යානය කියන්නේ බොහොම උසස් දෙයක්. නමුත් අද වෙලා තියෙන්නේ පෘථග්ජන ස්වභාවයේ ඉඳගෙන එතනින් උඩට යන්නේ නැතුව ධ්‍යානයට නිග්‍රහ කරනවා. ඒක පාටම පණින්න කියන පුළුවන් නම් ඒකට කරන්න නැතෙන්ට කියලා. ඒකට කියන්න තියෙන්නේ මේ කාම භූමියේ ඉඳගෙන රූප භූමියට නිගහ කරනයි කියලා. ඔව්. ඉතින් ඇත්තටම නිගහ කරන්න ඕන ඊට එහා ගිය ලෝකෝත්තර භූමියටපත් වීමයි රූප භූමියයි අතර තියෙන පරස්පරයටයි. දැන් කාම භූමිය ඉක්මවා ගිහලා දැන් කාම භූමිය ඉක්මවා යෑම වශයෙන් උපදිනවා රූපාවචර සිත්. රූප භූමිය ඉක්මවා යෑම වශයෙන් උපදිනවා අරූපාවචර සිත්. අරූප භූමිය ඉක්මවා යෑම වශයෙන් උපදිනවා ලෝකෝත්තර සිත්. එහෙමයි තියෙන්නේ. ඒතර පිළිවෙල. ඒතර කාම භූමියේ ඉඳගෙන අර දෙක සංසන්දනය කරමින් මේ අරකට නිග්‍රහ කරලා ඒක කරන්න එපා කියනවා. මේ කාම භූමියේ ඉන්න කෙනෙකුට කියනවා රූප භූමියට යන්න එපා කියලා ලෝකෝත්තර தත්ත්වය විතරයි වැදගත් කියලා. ඉතින් අර මනුස්සයා ගොඩක් අතරමං වෙනවා. මම හිතන්නේ කාරණා සහිතව අපි සාකච්ඡා කිරීමයි ඊටාම වටින්නේ හැම වෙලේම. මොකද අනිත් එක ඉතින් මේවා ගැන යම් සැකයක් උපදිනවා නම් මම හිතන්නේ අපේ පොඩි සායනංශ කරන්න ඕන දේ තමයි කරලා බලන එක. කරලා බලපුවම බලාගත්ත හැකි මේවෙන් තියෙන ලාභය කොච්චරද කියලා. ඒ සඳහායි අපි මේ කතා කරන්නේ. නිකං කතාවක් නෙවෙයි. අනිත් එක මට හිතෙන ලොකුසන දැන් අපි කරලා බලනවා නම් හොඳයි. ඊට කලින් කෙනෙක් හරියට පෙළේ සහ අට කතා ටීකාවන්ගේ තියෙන හැටියට මේක ඉගෙන ගන්නවා නම් මේක හරියට ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගැනීම තුළ නිසාකත්වයට පත් නම් මේක පමණකින්ම කෙනෙකුට නිග්‍රහ කරන්න අඩුම ගානේ නිග්‍රහ කරන්න මේක මෙහෙමම වෙන ආකාරයකට සිද්ධ වෙන්නේ නැගල ඒ තරම් නිකන් කෑලි කපලා වගේ දක්වලා තියෙනවා ත්‍රිපිටකයේ අපේ ආචාර්යයන් වහන්සේලාත් අට කතා ටීකාවන්ගේ. යමක් කියන්න කලින් දෙසරයක් තුන් සැරයක් 10 සැරයක් 15 සැරයක් හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මං හිතන්නේ අත්දැකීම් ලැබපු මිනිස්සුන්ගේ මේ අත්දැකීම් දීලා කරුණාවෙන් මෛත්‍රියෙන් දීලා තියෙන දේවල් වලට අපි නිග්‍රහ කරොත් මං හිතන්නේ අපි බොහෝ පාපී දේවල් සිද්ධ කරගත්ත වෙනවා. ඒකින්ද අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු කරගන්න. ඉතින් අද දවසේ මෙවැනි වැදගත් සාකච්ඡාවකට ධර්මය ගැන සාකච්ඡා කරන්න අපි සමග ඒක රාසී වෙලා කටයුතු කරන පින්වන්ත පිරිසට ධර්මය ලබා දෙන්න මේ මැදිරියේදී මාත් සමග ඒක රාසී වෙන්නේ නිවන් මඟ විමසුම ධර්ම දේශනාවට අපේ ගෞරවනීය පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා. ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැම දිනාටමත් අපි ප්‍රාර්ථනා කරනවා
ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදින්න අවස්ථාව ලැබිලා තියෙන මේ වෙලාවේ මේ ශන සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවන් මඟ විමසුම